ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් අපේ YouTube channel එකට. අද මේ මාව වට කරගෙන තියෙන චිත්‍ර ගොඩක් වට කරගෙන කතා කරන්න ඇවිල්ලා තියෙන කෙලින් කතාව පළවෙනි එපිසෝඩ් එකෙන් පුංචි චරිතයක් එක්ක. පුංචි කිව්වට මෙයා වයසෙන් කිව්වොත් අවුරුදු 17යි. උස අඩි 4යි. අඟල් 11යි. අඩි 5ක්වත් උස නැති පුංචි සිත්තරෙක් ගැන කතා කරන්න අද ඇවිල්ලා ඉන්නේ. පසන්දුල් අතිරණ. කතාව පටන් ගන්න මෙන්න මෙහෙමයි. මේක සාමාන්‍ය විදිහට වෙන ඉන්ටර්විව් එකක්, කතා බහක් නෙමෙයි. විවිධ ශාස්ත්‍රවල ඉන්න විවිධ පුද්ගලයෝත් එක්ක අපි මේක ඉස්සරහට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. අද මෙයාව තෝරගෙන මේ මල්ලිව තෝරගෙන කතා බහ කරන්නේ. මෙයාගේ ශාස්ත්‍රයේ මෙයා යම් කිසි වැඩ කටයුත්තක් කරලා තියෙනවා කියලා අපිට තේරිච්ච හින්දා අපිට දැනෙච්ච නිසා මෙයාගේ වයසත් එක්ක මෙයාගේ ශාස්ත්‍රයට මෙයා දෙයක් කරනවායි කියලා අපිට තේරිච්ච හින්දා තමයි අපි අද පසන්දුල් එක්ක කතා කරන්න ආවේ. පසන්දුල් මොකෝ වෙන්නේ මේ දවස්වල? කොත් නෑ ගෙදරට චිට්ට දෙගෙන. කොරෝනා එහෙම නැද්ද? කොරෝනා නෑ. හරිනම් අපි දෙන්න ඉන්න ඕනේ මීටර එක දුරේ. එහෙම ප්‍රශ්නයක් නෑ මොකොත් මේ චිත්‍ර මොනවද අලුතෙන් චිත්‍රයක් ආරංචි වුණා මං හිතන්නේ මේ අපිත් එක්ක තියෙන එක. අපි ඒක ගැන කතා කරමු පස්සේ. මේ කොහොමද චිත්‍ර අඳින්න පටන් ගත්තේ? චිට්ට අඳින්න පටන් ගත්තේ පොඩි කාලේ ඉඳන්. 3 වසරේ ඉඳන් මම අම්මා පන්තියට යොමු කරනවා ආරම්භ ඉස්සෙගේ. එදා ඉඳන් තමයි චිත්‍ර අඳින එක වර්ධනය වෙලා මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ පොඩි කාලේ ඉඳන්ම ආසා හිතුවිලා ඉගෙන ගන්න ගියපු හින්දා තමයි චිත්‍ර අඳින්න පටන් ගත්තේ. එතකොට මේ වෙනකොට උසස් පෙළ ආදාර මොනවද කරන්නේ? ආර්ට් කරන්නේ. ආර්ට් වලින් චිත්‍රයි ජපනුයි බොහෝ කරනවා. එතකොට දැන් චිත්‍ර අඳින එක විෂයත් එක්ක සමගාමී හින්දා සමහර විට අධ්‍යාපන කටයුතු වලට බාධා වෙන්නේ නැතුව. හැබැයි අපි දකිනවා එයා හැමතිස්සෙම වගේ යාළුවෝ කියනවා, දන්න මිනිස්සු කියනවා හැමතිස්සෙම පින්සල අතේ තියාගෙන තමයි ඉන්නේ. ගෙදර වැඩක් කරන්නේ නැහැ. එතකොට ඉස්කෝලේ වැඩක් කරන්නේ කියලා. නිතරම ඉන්නේ ඉතින් ෆ්‍රී වෙලාවක චිත්‍රයක් අඳගෙන ඉන්නවා. අනිත් වෙලාව පාඩම්. ගෙදරින් බැලුම් අහලා නැද්ද චිත්‍ර අඳින්න යනවා කියලා? බැලුම් අහනවා ඉතින්. අම්මට කියනවා ඉතින් චිත්‍ර කැමැත්තෙන් කරන්නේ. මොකොත් කියන්න එපා කියලා. එහෙම පාඩුනුත් කරන්න හින්දා. හරි. චිත්‍ර අඳින එක කැමැත්තෙන් කරන්න කියලා තියෙනවා. දැන් වැඩසටහනේ නම කෙලින් කතාව. මට මේ ප්‍රශ්න වලට කෙලින් උත්තර ඕනේ. සමහර විට මේ අහන ප්‍රශ්න වලට කෙලින් උත්තර දෙන්න බෑ කියලා ඔයා හිතයි. හැබැයි මේ ප්‍රශ්න වලට මම බලාපොරොත්තු වෙනවා කෙලින් උත්තරය. ඔයා දැන් කිව්වා ආසාවට චිත්‍ර අඳින්නේ. එහෙම නැත්නම් ලංකාවේ ඇතුලේ දැන් ඔයාගේ අනාගත බලාපොරොත්තුවක් තියනවද? චිත්‍ර වලින් චිත්‍ර ඇඳලා පේන්ටින් කරලා ඉස්සරහට ගමනක් කියන්නේ. ඔව්. ඔයා හිතනවද ලංකාවේ ඇතුලේ චිත්‍ර කලාවට හරියට ලැබෙන්න ඕන තැන ලැබෙනවයි කියලා? එහෙම චිත්‍ර කලාව ලැබෙන්න ඕන තැන ලැබිලා නැහැ දැන් ලංකාවේ. ලැබිලා නැති ශාස්ත්‍රයක්. ඔව්. ඉතින් ඒ වගේ ශාස්ත්‍රයක් තෝරගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා මේ වගේ රටක ඔයා හිතනවද ලංකාවේ ඇතුලේ පුළුවන් කියලා චිත්‍ර කලාවෙන් ඉදිරියට යන්න? ගොඩක් කැපකිරීම කළොත් පුළුවන්. ගොඩක් කැපකිරීම කරා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම රිස්ක් එකක් තියෙනවා. ඔව්. හරියන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්. ලංකාවේ ඇතුලේ චිත්‍ර කලාවට ඉහළට ගන්න ඔයාගේ දැන් ඔයා වගේ චිත්‍ර ශිල්පීන් තව ඉන්නවා. ඔව්. ලංකාවේ ඇතුලේ ඕන තරම් ඉදී. ඒ චිත්‍ර ශිල්පීන්ට ඉහළට එන්න. එතකොට ඒ වගේ කට්ටියට ශාස්ත්‍රයක් විදිහට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. ලංකාවේ රජයෙන් ගන්න ඕන ක්‍රියාමාර්ග මොනවා හරි තියනවද? නැත්නම් වෙන කවුරු හරි කරන්න ඕන දේවල් මොනවා හරි තියනවද? රජයෙන් මීට වඩා චිත්‍ර කලාවට උනන්දුවක් දක්වන්න ඕන කියන එක තමයි කියන්නේ. කතා බහ කරද්දී ඕගොල්ලන්ට පේන්නේ මෙයා මේ කතා කරන්න එච්චර කැමති නැහැ. හරි නිශ්ශබ්ද චරිතයක්. මං හරිද? නැත්නම් අපි නැති වෙලාවට විතරද කියවන්නේ? එතකොට දැන් කිව්වා ලංකාවේ ඇතුලේ චිත්‍ර කලාවට තැනක් නැහැ කිව්වා. ලංකාවේ ඇතුලේ හැබැයි චිත්‍ර වලින් චරිතයක් වෙන්න පුළුවන් කියලා කිව්වා. ඔයා මේ චිත්‍ර අඳින්නේ. දැන් ඔයා මේ චිත්‍ර ඇඳලා සමහර විට දැන් ඔයා අපිට එක්ක කියන්නේ විනෝදයට අඳිනවා කියලා. හැබැයි ඔයා මේ අඳින හැම චිත්‍රයක්ම සමාජ මාධ්‍ය වල පළ කරනවා. මොනවා හරි විස්තරයක් දාලා අඳින එක දැන් අපි දැක්කා දැන් මොනාලිසා ඇඳලා සමාජ මාධ්‍ය වල පළ කරා. මේක පළ කරලා තියෙනවා. එතකොට ඒ වගේ ඔයා අඳින හැම චිත්‍රයක්ම වගේ දානවා. ඔයා ඒක දාලා බලාපොරොත්තු වෙන්නේ ඔයා හයිලයිට් වෙන්නද? එහෙම නැත්නම් ඔයා චරිතයක් කියලා වෙන්නද? නෑ එහෙමත් නෑ. චිත්‍රයක් දැම්මාම ඒකේ
ලැබෙන ප්‍රතිචාරත් අනුව සතුටක් ලැබෙනවා ඊට පස්සේ. ඒ කියන්නේ ලැබෙන ප්‍රතිචාර බලන්න විතරමද චිත්‍ර දාන්න? මට ඕන කෙලින් උත්තරයක්. ඔයා චිත්‍ර දාලා දැන් මම YouTube එකට වීඩියෝ කරලා දාන්නේ මොකක් හරි අරමුණක් ඇතුව වෙන්න ඕන. එහෙම නැතුව ගායකයෙක් සින්දුවක් කියලා එළියට දාන්නේ අරමුණක් තියාගෙන. චිත්‍රපට ශිල්පියෙක් චිත්‍රපටයක් එළියට දාන්නේ අරමුණක් තියාගෙන. මට ඕනේ වගේ මේ චිත්‍ර ඇදලා Facebook දාන එකෙන් Instagram දාන එකෙන් සමාජයට උදාහරණකින් ඒ වගේ සමාජ මාධ්‍ය වලට පළ කරන්නේ ඔයා මේ චිත්‍ර ඇදලා පොරක් වෙන්න කියලා හිතාගෙන. එහෙම නැහැ. කෙටියම කිව්වොත් පසන්දුල් පතිරණ කියන්නේ පොරක්ද? චිත්‍ර කලාව ඇතුලේ. මට වඩා පොරවල් ඉන්නවා. අවුරුදු 17 දී කරලා තියෙන දේ ගැනවත් සතුටු වෙන්න විදියක් නැහැ. සතුටු. චිත්‍ර කලාව වෙනුවෙන් දෙයක් කරන්නයි කිව්වොත් ඔයාලට පුළුවන් ඉතින් මම මේ කළා දෙන ටික සාමාන්‍යයෙන් මේ වයසට ඇති කියලා හිතනවා. හරි. කෙටි උත්තර එක දිගට ලැබෙනවා. මං හිතන්නේ මට ප්‍රශ්න අහන වෙලාව වැඩි වෙනවා. ඔයා උත්තර දෙන වෙලාව අඩු වෙනවා. ඊළඟ ප්‍රශ්නේ. හැම කලාවකටම හැම දෙයකදීම අපිට ඉන්නවා තරගකාරී. ඒ තරගකාරීත්වය කියන දේ ලංකාව ඇතුලේ නෙමෙයි ඕනම ශාස්ත්‍රයක තියෙන දෙයක්. සංගීතය වේවා, නර්තනය වේවා, රංගනය වේවා, කලාව චිත්‍ර වේවා. සමකාලීනය එක්ක කියන්නේ දැන් ඔයාලගේ වයසේ චිත්‍ර අඳින ඔයාලත් එක්ක තරුණ පරපුරේ චිත්‍ර අඳින චිත්‍ර ශිල්පියෝ ඉන්නවා ඔයා අඳුරන ආශ්‍රය කරන. ඒගොල්ලොත් එක්ක චිත්‍ර අඳිනකොට ඒගොල්ලොත් එක්ක ආශ්‍රය කරනකොට කැපිලි කෙටිලි ඇවිල්ලා නැද්ද? එහෙම කැපිලි කෙල්ලි නෑ. ඒගොල්ලෝ උදව්ත් කරනවා. මම දන්න තරමින් කැපිලි කෙල්ලි නෑ. ඒ කියන්නේ ශාස්ත්‍රය ඇතුලේ කිසිම කැපිල්ලක් නැහැ. හැමෝම එකට ඉන්නවා. කොයිම ආකාරයකින්වත් සමාජයෙන්වත් ඇවිල්ලා නැද්ද ඔයාට මොකක් හරි? සමාජයෙන් ඇවිල්ලා දෙනවා. මුල්ම කාලේ චිත්‍ර අඳිනකොට කිව්වා මේ ෆොටෝකොපි ගහලා දෙන්නේ. මේ එඩිට් කරලා එහෙම දාන්න කියලා. ඒ කියන්නේ මොකක් හරි ඇප් එකකින් ෆොටෝ එක අරගෙන අර පෙන්සිල් ආර්ට් එකක් දාලා ඔයා ඒක ඔයා එන්දයි කියලා දානවා. ඇත්තට මේක දුන්නේ. ඒක නෙමෙයි. ඒ පස්සේ ඒක කීබෝඩ් එකම ඔප්පුණා මෙහෙම අත්ින් අදින චිත්‍ර කියලා. ජීවිතේ එක දවසකවත් චිත්‍ර වලට බොරුවක් කරලා නැද්ද? කිසිම කෙනෙක්. මේක ටිකක් අමුතු ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ ඒ කියන්නේ දැන් අපිත් එක්ක යාළුවෝ ඉන්නවනේ. දැන් ගොඩක් අය චිත්‍ර ඇඳලා චිත්‍ර ශිල්පියෝ කලකිරෙන තැනක් නෙමෙයි. චිත්‍ර ශිල්පියෝ විතරක් නෙමෙයි ගොඩක් කැටයම් ශිල්පියෝ, මූර්ති ශිල්පියෝ සහ විවිධ ශාස්ත්‍රවල විවිධ පුද්ගලයෝ ඉන්නවා. යාළුවන්ගෙන් ඇවිල්ලා නැද්ද ආරාධනා? පසන්දුල් මල්ලි එහෙම නැත්නම් අයියේ මට මගේ චිත්‍රයක් ඇඳලා දෙන්න කියලා. හැබැයි ඔබේ මහන්සියට හරි ගාණක් දෙන්නේ නැහැ. ඇත්තම කතාව මේකනේ. ඔයා චිත්‍ර ශිල්පියෙක් කියලා අවුරුදු 10ක් විතර චිත්‍ර අඳින්න ඉගෙනගෙන මේ පෝට්‍රේට් එකක් ඉගෙන ගන්නේ හරි අමාරුයි. මේ චිත්‍රයක් අඳින්න ඉගෙන ගන්න හරි අමාරුයි. හැබැයි ඒ අඳින චිත්‍රයට සාධාරණ මුදලක් ලැබෙන්න ඕනේනේ. ඔව්. ඔයාගේ යාළුවෙක් ඔයාගෙන් ඉල්ලුවොත් මල්ලි මට මේ චිත්‍රය ඇඳලා දෙන්න නිකන් කියලා. අඳිනවද? නිකන් අඳින්නේ සාධාරණ ගානකට අඩු කරලා දෙනවා. ඇයි අඩු කරන්නේ? අඳුරන කමට. කමට. ඒ කියන්නේ නිකන් ඉල්ලනකොට කලකිරීමක් ඇති වෙලා නේද? සමහර කට්ටිය කියන්න පුළුවන් මෙහෙම උඹට අපිට ඒ කියන්නේ ඔයා සමහර විට ශාස්ත්‍රයට එනකොට පළවෙනි අදපු චිත්‍ර 5 10 අඳින්න නැති නිකන්. ඔව්. උදාහරණයක් විදිහට ඔයා මගේ චිත්‍රයක් ඇඳලා නිකන් මගේ යාළුවෙක් කුත් ඒක දැනගෙන ඉඳලා දැන් ඔයා තැනකට ආවට පස්සේ එයා ඔයාට කියනවා මල්ලි මට චිත්‍රයක් ඇඳලා දෙන්න. ඔයා කියනවා මෙන්න මෙච්චර ගාණක් ඕනේ මට මේ ගාණ දුන්නාම මම ඇඳලා දෙන්න. එතකොට කියන කතාවක්. උඹට අරයට ඇඳලා දෙන්න පුළුවන් මෙන්න මේ දවසේ. උඹ දැන් චරිතයක් නිසාද උඹට චිත්‍රය ඇඳලා දෙන්නේ නැත්තේ. ඒ කාලේ පුරුදුන්නත් එක්ක නැන්ද ඒකේ තමයි නිකන් ඉඳලා දුන්නා. දැන් ඉතින් පුළුවන් හින්දා අදින් නෑ. දැන් එතකොට කියන්නේ කවුරු හරි කිව්වොත් එහෙම මෙයා තැනකට ආවට පස්සේ මෙයා චරිතයක් වුණාට පස්සේ අපෙන් සල්ලි ගන්නවා. එහෙම කියන්න පුළුවන්ද? එහෙම කියන එක සාධාරණයිද? පුළුවන් ඉතින් එක එක්කෙනාගේ එක එක අදහස් තියෙනවා. කියන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ ඔයා කොච්චර මහන්සි වෙනවද කියලා. මහන්සියට හරි ප්‍රතිඵලයක් විදිහට චිත්‍ර ශිල්පින් ඔයාට විතරක් නෙමෙයි ඕනම චිත්‍ර ශිල්පියෙක්ට හරි මහන්සි වෙන ගාන ගෙවන්න දැනගන්න ඕනේ. ඒක නිසාම වෙන්නේ නැති සමහර විට චිත්‍ර ශිල්පීන් කියලා අර වෘත්තිකයෝ පිරිසක් ලංකාව ඇතුලේ නැත්තේ. රස්සාවක් විදිහට චිත්‍ර ශිල්පය ආර්ට් කියන දේ කරන කට්ටිය මේ ලංකාව ඇතුලේ අඩුයි. හේතුව ඒක වෙන්නේ නැති මොකද
ලොකු ගාණක් හොයන්න විදිහක් නෑ අපි දැකලා තියෙනවා. කොළඹ එහෙම ඉන්නවා තමන්ගේ චිත්‍ර අරගෙන පාරේ අයිනේ තියන්නේ. පාරයින් තියෙන්නේ මට්ටමට වැටිලා තියෙනවා. හැබැයි වෙන රටවල් වල එහෙම නෑ. තමන් චිත්‍ර ඇඳලා පේන්ටින් ෂොප් වලට දීලා ගන්නවා. ලංකාවේ වගේ දෙයක් තිබුණොත් මොකද කරන්නේ? ලංකාවේ ඒ වගේ දෙයක් තිබ්බ සතුටු වෙනවා ගොඩක්. ඒ පිටරටවල චිත්‍ර ශිල්පියෝ කියන්නේ දෙවිවරු වගේ පිටරට මිනිස්සුන්ට. ලංකාවේ අද ඒ தත්ත්වයක් නැහැ. ලංකාවේ ආර්ථිකයත් එක්ක රජයෙන් කිසිම අනුග්‍රහයක් දක්වන්නේ චිත්‍ර කලාවට. ඒ වගේ ඉතින් ඒ වගේ හින්දා චිත්‍ර කලාව මේ තැන තියෙන්නේ. මෙහෙම එකක් වෙනවා. ඔයාට එනවා ඉල්ලීමක්. පුද්ගලයන් 3 දෙනෙක් එක දවසක දෙනවා. මම පුද්ගලයන්ගෙන් කාන්තාවන් 3 දෙනෙක්. ඔයාට එනවා ඔයාට කියලා චිත්‍රයක් ඇඳ ගන්න ඕනේ. එකම දවසේ 3 දෙනාම ඇඳුම් කරන්නේ. දැන් අද ඇඳුම් කරලා ඒගොල්ලෝ කියනවා හෙට වෙනකොට මට චිත්‍රය ඕනේ කියලා. ඔයාට අඳින්න පුළුවන් දවසක් ඇතුළත එක චිත්‍රයක්. ඔයා තෝරගන්න ඕනේ මේ 3 දෙනාගෙන් කාගේ චිත්‍රද අඳින්නේ කියලා. මම චරිත 3ක් දෙන්නම්. මේ චරිත 3න් කාගේ චිත්‍රද අඳින්න කියලා කියන්න ඕනේ. එක පියෝමි හංසමාලි. 2 කවි කෞෂි. 3 විනෝ සිරිවර්ධන. කාගේ චිත්‍රද මුලින්ම අඳින්නේ? මුලින් දෙන එක මුලින් අඳිනවා. මුලින් දෙන එක මුලින් අඳිනවා. 3 දෙනාම එකට දුන්නා. 3 දෙනාම එකට ඇවිල්ලා කියනවා මල්ලි මට මේ චිත්‍රය ඇඳලා දෙන්න. ලේසි එකක් අඳිනවා ඉතින් මුලින්. ඉක්මනට අඳින්න පුළුවන් එකක් අඳිනවා. ඉක්මනට ඒ කියන්නේ කාගේ හරි මූණ බලලා ගියද හිතාට මේ චිත්‍රය අඳින මෙච්චර වෙලා යනවා මේ චිත්‍රය අඳින මෙච්චර වෙලා යනවා. ඔව් තියෙන ඩීටේල්ස් එක පුළුවන්. ඉක්මනට අඳින්න පුළුවන් නැද්ද තීරණය කරන්න. එතකොට ඔයාලට එකක් තීරණය කරන්න බෑ ලේසි එක තීරණය කරන්න. එහෙමද? පරන්දුල් මෙහෙම ප්‍රශ්නයක් අහනවා. මේකටත් හරි කෙලින් උත්තරයක් ඕනේ. දැන් ඔයා කියනවා චිත්‍ර කලාවට මාකට් එකක් නැහැ ලංකාවේ කියලා. මම කියනවා මේ චිත්‍රේ අඳින කොච්චර කල් ගියද ඔයාලට? දවස් 2ක් ගියා. දවස් 2ක් ඇතුළත මේක ඉවර කරා. මේ චිත්‍රේ මට ඕනේ කියලා. හැබැයි ඔයා ඇඳපු විදිහට නෙමෙයි. මෙතන ඔයා ලියලා තියෙනවා ඔයා මේක ඇඳයි කියලා. මට ඕනේ මේ චිත්‍රේ මෙතන ආටිස්ට් පසන්දුරු කියන එක වෙනුවට රවිදු කියලා නම දාලා. මේකට මම ඔයාට ගෙවනවා ලක්ෂ 5ක්. එහෙම නැත්නම් ලක්ෂ 10ක්. ඔයාට එහෙම යෝජනාවක් මම වෙන්න පුළුවන් වෙන කවුරු හරි වෙන්න පුළුවන් මං කියපු විදිහටම. එන ඔයාගේ මේ අයිතිය නැති කරලා ඔයා මේක ඇඳයි කියන අයිතිය නැති කරලා ඔයාගේ මේ චිත්‍රේ එහෙම නැත්නම් මොනාලිසා චිත්‍රේ ඔයා අඳින ඕනම චිත්‍රයක් ඉල්ලුවා. දැන් මේක දවස් 2යි කියපු හින්දා මම මේ වගේ ගානක් දීලා කියනවා දෙන්න කියලා. ඔයා චිත්‍රය දෙනවද? චිත්‍ර දෙන්න. ඇයි? ගොඩක් මාසෙලා ඇඳමින්දා. ඒ කියන්නේ දැන් දවස් දෙකකින් ඔයා මේ අඳින්නේ. දවස් 2ක් අඳින්න අවුරුදු 3 පොඩි කාලේ ඉඳන් මම උනන්දු වෙලා කැපෙයින් ඒ දේ කරපු. ඒ කියන්නේ ඔයා මේක දවස් දෙකක් අඳින්න පටන් ගත්තේ මේක දවස් දෙකකින් ඇඳලා මේ දවස් දෙකෙන් අඳින්න ඔයා ඉගෙන ගන්න තියෙන අවුරුදු 10ක් විතර ඉගෙන ගත්තා මම. හ්ම්. ඉතින් මට එහෙම දෙයක් ඒ වගේ 2.50ක් කරන්න බෑ. ඔයාම කියද්දි දැන් ඒ කියන්නේ මෙහෙම නමත් එක්ක විකුණනවා විකුණනවා. ඒත් විකුණන්නේ නැහැ. එක තැනකදී පසන්දුල් අපිට කියනවා චිත්‍ර වලට මාකට් එකක් නැහැ කියලා. හැබැයි පළවෙනි යෝජනාවත් එක්ක මම එකයි. නම මකලා ඔයාගේ අයිතිය නැතුව මම මේක විකුණනවා. ගන්න බෑ. හැබැයි ඔයාදින මේ චිත්‍රේ ඔයා ඒත් දෙන්නේ නැහැ කියනවා. සමහර විට ඔයා අදහස වෙන්න බැරිද? ඔයාලගේ චිත්‍ර වලට මාකට් එකක් නැති වෙයි. නෑ එහෙම කියන්න බෑ. මං කියන්නේ එහෙම මාකට් එක නැති වෙන පෝර්ට්‍රේට් ආර්ට් කියන්නේ. පෝර්ට්‍රේට් ආර්ට් එහෙම ඒ කියන්නේ මේ වගේ සිතුවම් විකුණලා මාකට් එකක් ගන්න බැරිද? පුළුවන්. මේ වගේ සිතුවම් ඉතින් ගොඩක් කට්ටිය අඳින්නේ නැහැ. ඒකත් එක්ක ඉතින් මාකට් එකක් නැහැ මේ වගේ සිතුවම් වලට. වීඩියෝ එක බලලා මේ චිත්‍රයකට කවුරු හරි ආස හිතුණා. ඉල්ලුවොත් දෙනවද? නැහැ. දෙන්නේ. මේ වගේ එකක් කරලා දෙන්න කිව්වොත් මේ වගේ එකක් කරලා දෙන්නකොත් දෙනවා. ඒ කියන්නේ මේක කරලා දෙන්නේ නැත්තේ ඒකටත් හේතුවක් තියෙනවා. මේක ඔයා ඉඳපු පළවෙනි මේ જાති සිතුවම් හින්දා මේක තියාගන්නවා. මේ වගේ එකක් ගත්තොත් අපි කෙලින්ම ගානකට කතා කරමු. මේ චිත්‍ර මේ විදිහටම ඇඳලා දෙන්න ඔයා කීයක් ගන්නවද? ගානක් කියන්න බෑ. හරියට ගානක් රුපියල් 50000ක් 60000ක්. එච්චර නෑ. එච්චර ගණන් නැහැ. 10000. ඔව්. රුපියල් 10000ක් වගේ ඇතුළත මේ චිත්‍රයට කොච්චර වියදම් වෙලා තියෙනවද? මේක ඇඳලා තියෙන්නේ කළු ගලක. මේක කොහෙන් හරි ගත්තු එකක්ද? කීයක් වුණාද? 1000ක් වුණා. කළු ගල 1000. මේ උඩ මොනවා හරි ගාලා තියෙනවද නැත්නම්? පොලිතින් වානිස් එක ගාලා තියෙනවා.
මේ උඩට කපලාද තියෙන්නේ බදාම හදලා බදාම දැන් සාමාන්‍ය චිත්‍රයට ඔයාලට රුපියල් 2000 2500ක් වගේ වේදන් වෙලා තියෙනවා ඔව් ඒ මහන්සියත් එක්ක බලමු රුපියල් 7500ක් මේකට වටිනවද ඔව් ඒක ගණන් වටිනවා මේ චිත්‍රයෙන් පොඩ්ඩක් ඈත් වෙලා අපි ආපහු ගමු පෝට්‍රේට් වලට ඒ වගේ චිත්‍රයක් හඳින්න සාමාන්‍ය වෙළඳපොළ වටිනාකම කීයක් විතර වෙනවද පෝට්‍රේට් චිත්‍රයක් ඉන්න ෆ්‍රේම් එකත් එක්ක 1500 2000 සාමාන්‍ය ගණන්. ඒ කියන්නේ ඔයාගේ ගානද ඔයා කියන්නේ සාමාන්‍ය වෙළඳපොළ ඕන කෙනෙක්ගෙන් අපිට ඒ ගානකට සාමාන්‍ය වෙළඳපොළ. ඕන කෙනෙක්ගෙන් ඇදලා තියෙනවා. මෙහෙම එකක් තියෙනවා. මේ චිත්‍ර අඳිනකොට දැන් ඔයා විනෝදෙට චිත්‍ර අඳිනවනේ. අපිට ආව කතාවක් ආරංචියක්. මේ කතාව මට හරියටම දැනගන්න ඕන ඔයා මේ නිර්වත් ඡායාරූප ඒ කියන්නේ නිර්වත් ඡායාරූප අරගෙන ඒවා ආර්ට් කරනවා. චිත්‍ර අඳිනවා. ඒන් චිත්‍ර දෙක තුනක් දැකපු කට්ටිය කියනවා පසන්දුල් මේ වදිනවා අපෝ මූ කෙටිම වචනේ අසහනකාරී. එහෙම කියන අයට මොකක් හරි උත්තරයක් දෙන්න තියෙනවා. එහෙම කියන අයට එහෙම අපි කලාව කියන්නේ නිර්වත් චිත්‍රත් ඒකට අයිති. නිර්වත් චිත්‍ර කලාව කියන්නේ කලාවක්. ඒක එහෙම කැත විදිහකින් නෙමෙයි අපි අඳින්නේ. ඒකට විදිහක් තියෙනවා සංයමයෙන් නැතුව ඒක එහෙම කැත විදිහකින් හිතන්නේ නැතුව ඒක එහෙම තමයි අඳින්නේ. මේ බලන රටේ ලංකාවේ සංස්කෘතියත් එක්ක ඒක මේ මිනිස්සු වැරදි විදිහට දකින්නේ. පිටරටවල කොහම දේවල් නැහැ. මිනිස්සු වැඩිම ඉල්ලුමක් තින්නේ නිර්වත් ඡායාරූප වලට. මේ රටේ සංස්කෘතියත් එක්ක තමයි ওই දේ වෙලා තියෙන්නේ. කවදා හරි දවසක ඔයාට ආරාධනාවක් ලැබුණොත් චිත්‍ර වලින් චිත්‍ර අඳින්න රටකට යන්න. මේ රට අතෑරලා යන්නේ කියලා යනවද? එහෙම දිගටම ඉන්න බලාපොරොත්තු වෙන්නේ ආයෙත් එන්න තමයි. හේතුවක් තියෙනවද? ඔව්. හේතුව? රටට ආදරේ. රටට යමක් දෙයක් කරන්න ඕන. රටට යමක් කරන්න කියලා ඔබ මේ රටේ ඉන්නවා. හැබැයි ඔබම කලින් කියනවා මේ රට ඇතුලේ චිත්‍ර කලාවට මහ ලොකු තැනක් නැහැ කියලා. ඔයා බලාපොරොත්තු වෙන්නේ චිත්‍ර කලාවෙන් ඉස්සරහට යන්නේ කියලාත් ඔයා කියනවා. හැබැයි එහෙම තියාගෙන ඉන්නේ නැද්ද ඔයා පෞද්ගලිකව ඔයාගෙන හිතුවොත්. ඔයා මේ රට දාලා යන්නේ සාධාරණයි කියන්න පුළුවන්. හැබැයි ඔයා කියනවා එහෙම යන්නේ නැහැ කියලා. එහෙම යන්නේ නැහැ කියමු ගොඩක් අය මේ රට දාලා ගිහිල්ලා ගොඩක් අය. පුංචි කාලේ ලොකුවට කතා කරනවා රට දාලා යන්නේ නැහැ. මේ රටේ වෙනුවෙන් දෙයක් කරන්න ඕනේ මම මේ රටට හරි ආදරේ කියලා. හැබැයි තැනක් ආවට පස්සේ ලංකාව ඇතුලේ චරිතයක් වුණාට පස්සේ ආරාධනාවක් ආවොත් හැමදාටම මෙන්න මේ රටට වෙලා ඉන්න ඔයාලට මාසෙකට මෙන්න මෙච්චර ගාණක් දෙන්න කියලා. උදාහරණයක් විදිහට ප්‍රංශය, රුසියාව වගේ රටකට, ඉතාලිය වගේ රටකට ඔයා ගියොත් ඔයාගේ අනාගතේ හරිම පැහැදිලි. ජීවිත කාලෙටම චිත්‍ර ඇඳ සල්ලි හොයන්න පුළුවන්. ඔයාගේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න ලේසිම පාරක් කිව්වොත් මං හරි වගේ chance එකක් ආවා. හැබැයි ඔයා අපිත් එක්ක කියනවා මෙහෙම කියලා. මම යන්නේ මම රටට හරිම ආදරෙයි කියලා. මං කියනවා ඒක බොරු රඟපෑමක් කියලා. මොකද ඔයා වගේ කියපු ගොඩක් අය අපි දැකලා තියෙනවා. මේ රටේ මේ වෙනකොටත් නැති. එහෙම කියන අය ඉන්නව නේද? මම එහෙම කියන එක සාධාරණයි නේද? ඇත්තටම හදවතට එකව කිව්වොත් යන්නේ නැත්තේ ඇයි? යන්නේ නැත්තේ මේ තියෙන රටේ තියෙන කලාව පසු දැහැලා තියන්නේ. ඒක වැඩි දියුණු කරලා රටේ චිත්‍ර කලාව හොඳ තත්ත්වයට ගන්න උවමනාවක් තියෙනවා මට. තනියෙන් හිතලා එහෙම කරන්න පුළුවන්ද? ඔයා වගේ තව සමූහයක් එක්ක කරනවා. අවසාන වශයෙන් මොනවද කියන්න තියෙන්නේ? මේ සම්බන්ධව. ඒ කියන්නේ මේ චිත්‍ර කලාව ගොඩ ගන්න දැන් ඔයා කියනවා අවංකවම ඔයා රට වෙනුවෙන් චිත්‍ර අඳිනවා. රටේ චිත්‍ර කලාව ගොඩ ගන්න වැඩ කරනවා. ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙනියන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒක කරනවා කියලා. රජයෙන් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට සපෝට් එක දෙන්න ඕන උත්සාහ ඔයගොල්ලන්ට උදව් කරන්න ඕනේ මේ කලාව ඉස්සරහට ගෙනියන්න. ඒක අංක 1 2 අනුග්‍රාහක බව තුන ඔයගොල්ලන්ට ඉන්න ඕනේ. එහෙම වුණොත් ඔයාලට පුළුවන් වෙනවා මේ රටේ චිත්‍ර කලාව ඉස්සරහට ගෙනියන්න. එහෙම නැති වුණොත් ඔයාලට සිද්ධ වෙනවා අර මං කියපු කොට්ටාසය වගේ මේ රටින් පිට වෙන්න. කොච්චර රටට ආදරය කරත් කොච්චර අපිත් එක්ක රටින් යන්නේ නැහැ කිව්වා. මේ වගේ පුංචි තරු මේ රටේ පිට වෙලා යන එක නවත්තන්න කාටවත් බැරි වෙයි. මොකද ඔවුන්ට අත්වැල් දෙන්න කවුරුත් නැති නිසා. ඒක හරිම
කනගාටුදායක සිද්ධියක්. අපි අන්තිමට කතා කරමු මේ ජනප්‍රිය වෙච්ච සිතුවම ඔයාගේ. මැදට ගමු. මොනාලිසා. ඇයි මේක අඳින්න හිතුවේ? මේක උඩට ගමුද අපි? මේක ඇයි අඳින්න හිතුවේ? අඳින්න කොච්චර කල් ගියාද? මොකද්ද මේකට පසුබිම් වුනේ? ඇයි මේ චිත්‍රය තෝරගෙන ඇන්දේ? මේක මං කොරෝනා කාලේ ඇන්දේ ඇත්තටම. කොරෝනා කාලේ මේ Facebook එකේ උඩට පල්ලෙහාට යනකොට මොනාලිසා චිත්‍ර ගැන විස්තර එහෙම තිබ්බා. ඒකත් එක්ක මං ඒ චිත්‍රය තෝරගත්ත අඳින්න. මේක ඇන්ද ප්‍රසිද්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේක අඳිනකොට හිතුවේ නැද්ද මේ වගේ ප්‍රතිචාර ලැබෙයි කියලා? නෑ. මට අභියෝගයක් තිබ්බා මේක අඳින්න බැරි වෙයිද කියලා. ඒ කියන්නේ කවුරු හරි කිව්වද ඔයාට මේක අඳින්න බෑ එහෙම මොන හරි කියලා? එහෙම නැත්නම් ඔයාට අභියෝගයක් දාලා? මටම අභියෝගයක් දාගත්තා මේක අඳින්න පුළුවන්ද බැයිද කියලා. ඒකත් එක්ක මං ඉතින් ඇඳලා බැලුවා පුළුවන්ද බැයිද කියලා. කියලා ඔයා සාර්ථකයි. සාර්ථකයි. මේකට ප්‍රතිචාර කොහොමද ලැබුණේ? ප්‍රතිචාර ගොඩක් ලැබුණා. Facebook එකට දැම්මාම ගොඩක් අය ෂෙයා කරලා තිබ්බා, පේජ් වලින් දාලා තිබ්බා. ගොඩක් විදියට ෆේමස් වුණා. ඒ චිත්‍රෙ හින්දා තමයි පසන්දුල් කියන්නේ ආටිස්ට් කෙනෙක් කියලා. මං හරිද? හරි. මුළු ගොඩක් අය දැනගත්තේ රටේ ගොඩක් දෙනාගෙන් දැනගන්න. දැන් කොහොමද ඉල්ලුම? ඉල්ලුම ඉතින් අද සාමාන්‍ය මාසෙකට චිත්‍ර කීයක් විතර අඳින්න එනවා? 20ක් 30ක් වගේ. 20ක් 30ක් වගේ. ඒ කියන්නේ සාමාන්‍ය මාසෙකට චිත්‍ර 20ක් අඳින්න පුළුවන්ද? කැපැසිටි තියෙනවද? අධ්‍යාපන කටයුතු එක්කම මහන්නේ. කිසි බැලන්ස් කරන් අඳිනවා රෑ නිදි මරාගෙන හරි අඳිනවා. මේ චිත්‍රය අඳිනකොට මේ චිත්‍ර ගැන මම මේ අහන අන්තිම ප්‍රශ්නේ. මේ චිත්‍රේ ඇන්දේ ලියනාඩෝ ඩා වින්චි. ඒ වගේ ශ්‍රේෂ්ඨ සිත්තරෙක් ඇඳපු චිත්‍රයක් බලාගෙන කොපි එකක් ගහනකොට, කොපියක් කරනකොට ඔයාට හිතුන්නේ නැද්ද වරදී මේක වැරදිලා නිකන් කවුරු හරි මේක දැක්කොත් එහෙම හිතයි මේ මෙයාගේ ලොකුකමට මෙයා මේක ඇඳා. හැබැයි මේක චාටර්. අපේ භාෂාවෙන් කිව්වොත් අර පොරක් වෙන්න හිතාගෙන මේක දැම්මා. හැබැයි මොකද්ද මේ? බය හිතුන්නේ නැද්ද චිත්‍රය අඳිනකොට? බය හිතුණා මම පුළුවන් වේද කියලා ඒ විදිහටම අඳින්න. ඒ අභියෝගයත් එක්ක තමයි ඇඳේ ඉතින්. ඒක සාර්ථකව හදිස්සියවත් මේක අසාර්ථක වුණා. අසාර්ථක වුණා නම් දාන්නේ නැහැ කොහෙවත්. එහෙම අසාර්ථක වෙච්ච චිත්‍ර නැද්ද? එහෙම නැහැ. නැතුවමත් නෙමෙයි තියෙනවා. ඒවා කොහොම හරි සාර්ථක කරලා ගන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් ඔයාට චිත්‍රයක් අඳින්න ඕනේ කියලා හිතන කාගේ හරි පින්තූරයක් කියන්නේ. උදාහරණයක් මේකම අඳින්න ඕනේ කියලා හිතන පළවෙනි වතාවේ වැරදුනා. ඔයා දෙවෙනි වතාවේ උත්සාහ කරනවද නැද්ද? කරනවා. ඒ කියන්නේ දෙපාර තුන්පාර හරි ඇඳලා අඳින්න ඕන නම් ඒක ඇඳනවා කොහොමම හරි. ඔයා දැන් මේ වෙනකොට ඇඳලා තියෙන පසන්දුල් කවුරු හරි ඇඳපු චිත්‍ර. දැන් මේ චිත්‍රෙත් එහෙමයි. අපි මේක පැත්තකින් තියලා ආපහු මේක බැලුවොත් මේකත් සීගිරි බින්දුව. මේකත් අර ඔයාගේ ඔරිජිනල් නිර්මාණයක් නෙවෙයි. ඔයාගේම එකක් නෙමෙයි. කාගේ හරි එකක් බලාගෙන ඇඳපු එකක්. අදහසක් නැද්ද? ඔයාගේ හිතේ තියෙන රූපයක් අඳින්න. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන කෙනෙක් දෙයක් වෙන්න බෑ. මේ ලෝකේ තියෙන දෙයක් නෙමෙයි. සමහර විට වෙන්න පුළුවන්. මේ ලෝකේ කොහේ හරි ඉන්නවද නැද්ද කියන අපි දන්නේ නැහැ. හොඳ නිර්මාණයක් කරන් දැන් ඔයාගේම කියලා චිත්‍රයක් එළියට දාන්න. එහෙම අදහසක් තියෙනවා. යම් දැනකට આવොත් ඒ වගේ නිර්මාණ කරලා මගේ නිර්මාණ කරලා දානවා. දාන්න. ඒ කියන්නේ තාම ඉගෙන ගනිමින් ඉන්න නෑ. මේ චිත්‍රයට ආපහු වෙන්න. මේක අඳින්න මේ සීගිරි පිටිසුතුවේම අඳින්න දවල්වා දවස් දෙකෙන් ඇන්ද කියලා. ඇයි හිතුනේ මෙහෙම දෙයක් කරන්න? මේක ඉතින් මට හිතුණා මේක අඳින්න ඕනේ කියලා. මම ගොඩක් තෝරගන්නේ මේ අමාරු චිත්‍ර. ඒ වැඳලා තමයි Facebook වල දාන්නේ. ඒ චිත්‍රත් අමාරු චිත්‍රත් එක්ක මේක තෝරගෙන අඳින්න හිතුණා. ඒක වෙනම විදිහකට ඇඳුණා. දැන් මෙහෙම කතාවක් තියෙනවා. මේ සීගිරි චිත්‍ර අඳිනකොට මේක ජනප්‍රවාදයේ එන කතාවක්. අර සාප වදිනවයි කියන කතාවක් තියෙනවා. ඒක බොරු කතාවක්. ඒ කියන්නේ මේක සමහර කට්ටිය කියනවා මේ චිත්‍රයක් ඇඳහම වස් වදිනවා කියනවා. ඒ වගේ දේවල් තියෙනවා. ඒවා තියෙනකොට ඒවා විශ්වාස කරන්නේ නැහැ. විශ්වාස කරන්නේ. ඒ කියන්නේ එහෙම දෙයක් වුණා නම් මේක ඇඳපු ඔයා හොඳින් ඉන්න විදියක් නැහැ. මේක සම්පූර්ණයෙන් බොරු කතා ආර්ට් වලට එහෙම දේවල් තියාගන්න ඒක වැඩක් නැහැ කියලා තමයි ඔයාගේ අදහස. හරි. කොහොම කතා බහ යනකොට ඔයාගේ පෞද්ගලික ජීවිතයට එන්න. ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද? නැහැ. බොරු කියන්නේ. නැහැ. කලින් ඉඳලා තියෙනවද?
නෑ. නිකන් අර චිත්‍ර ඇඳලා ඒ කියන්නේ සමාජය ඇතුලේ චරිතයක් වෙනකොට ගෑනු ළමයින්ගේ ආකර්ෂණය වැඩිනේ. ඒ වගේ ආකර්ශනීය දේවල් වෙලා නැද්ද? ඒ කියන්නේ දැන් බලාගෙන ඉන්න කට්ටියට කියන්න ලැජ්ජාවක් වගේ තියනවද ගෑනු ළමයෙක් ඉන්නවද? නෑ ඇත්තටම නෑ. ඇත්තටම නෑ. දැන් කතා කරන්නේ මොකද? ඇත්තටම නෑ. ඇත්තටම ගෑනු ළමයෙක් නැහැ. හැබැයි මම මේ ෆෝන් එකෙන් පෙන්නනවා පහන්දුල ආදරය කරන ගෑනු ළමයෙක් ඉන්නවයි කියලා. එපාද? එපා. හරි. අපි මේ කතාව නතර කරමු. මොකද මේ පෞද්ගලික කියන්න බැරි දේවල් ඇති සමහරට දෙකක් තුනක් රන් කරනවද කියලා දන්නේ නැහැ. උසස් එක්ක එහෙම කියන්නත් බෑ. කොහොම හරි මේ අන්තිම වතාවට මොකද කියන්න තියෙන්නේ? මේ චිත්‍ර කලාව ගැන සහ අපේ වැඩසටහන ගැන. හොඳයි. ඉතින් මේ වගේ වැඩසටහන් කරන එක ලංකාවේ චිත්‍ර කලාව දැනත් එක්ක මේ වගේ වැඩසටහන් වලින් කලාව චිත්‍ර කලාව හොඳ තැනකට ගන්න පුළුවන් කියලා මම හිතනවා. හොඳයි ඉතින් මේ කරන වැඩසටහන. මතක් කරන්න ඕනේ නැද්ද කවුද ඔයාට මේ වෙනකන් මේ වැඩ කරන් දැන් මේ චිත්‍රය අඳින්න අර චිත්‍රය අඳින්න ඔයාට උදව් කරා. මේ පිටිපස්සේ තියෙන හැම චිත්‍රයක් අඳින්නම ඔයාට ගුරුවරු ඉන්නේ නැති, උදව් කරපු කට්ටිය ඉන්නේ නැති, යාළුවෝ උදව් කරන්නේ නැති. ඒ කට්ටියව මතක් කරන්න අවස්ථාවක්. මුලින්ම අම්මා තාත්තා මතක් කරන්න ඕනේ. අම්මා තාත්තා තමයි මේ හැමදේටම උදව් කරේ. 3 වසරේදී මාව රන්නිගිජ්ජසගේ පන්ති දැම්මා. ඒ දවස්වල ඉඳන් තමයි මේ රන්නිගිස්ස මාව චිත්‍ර වලින් වැඩි දියුණු කරලා මේ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. එතකොට රත්නකීර්ති සර් කියන්නේ ඉස්කෝලේ පාසල් ගුරුවරයා. එකම ගුරුවරයෙක්ටද තමයි තියෙන්නේ. අද ඒගොල්ලෝ සතුටු වෙනවා ඇති ඔයා ඉන්න තැන දැකලා. ගුරුවරුන්ට අමතරව අම්මා තාත්තට අමතරව මේ තැනට එන්න උදව් කරපු තවත් කවුරු හරි ඉන්නවද? විශේෂ පුද්ගලයෝ. ඔව් මගේ යාළුවෝ ඉන්නවා. නෑදෑයෝ ඉන්නවා. ගොඩක් අය උදව් කරලා තියෙනවා. උදව් කරලා තියෙන අතර කැපිලි කෙටිලි එහෙම. කැපිලි ගොඩක් ඇවිල්ලා තියෙනවා. ළඟින්ම ආශ්‍රය ගන්න අයගෙනුත් ඇවිල්ලා තියෙනවා. නෑදෑයෝගෙනුත් ඇවිල්ලා තියෙනවා. ගොඩක් අයින් කැපිලි ඇවිල්ලා තියෙනවා. ඒකක්වත් ගණන් නොගෙන මම මගේ ගමන ඉස්සරහට යනවා කියන එක තමයි කියන්නේ. ඒක තමයි ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර බල්ලෙක් බිරුවට ලොකු කඳු කඩා පාත් වෙන්නේ නැහැ කියලා කතන්දරයක් තියෙනවා. ඒතකොට තව තියෙනවා මොකද්ද? ගලාගෙන යන ගඟට ගල් කැට තියබ්බට ලොකු ගල් තිබ්බට අදාළ නැහැ කියලා. ඉතින් පසන්දුල් මතක් කරන්න පුළුවන් දැන් මේක බලන කට්ටිය සහ ඔයාව දන්න කට්ටියට පුළුවන් ඒගොල්ලෝ ආසාවෙන් ඉන්න පුළුවන් වෙන්න පුළුවන් ඔයාට කියලා චිත්‍රයක් ඇඳගන්න. එහෙම චිත්‍රයක් ඇඳගන්න ඔයාව සම්බන්ධ කරගන්න ඕනේ කොහොමද? කොයි විදිහට සම්බන්ධ කරගන්න පුළුවන් කියලා මතක් කරගන්න. මගේ WhatsApp නම්බරේට හරි Facebook එකට හරි මැසේජ් එකක් දාන්න. WhatsApp නම්බරේ 070යි 52 50යි 809. Facebook එකේ පසන්දුල් උපදිරණ කියලා page එකක් තියෙනවා නේද? page එකකුත් තියෙනවා සිත්තම් මන්දිරේ කියලා. ඒක සම්පූර්ණව යාද කරන්නේ නැත්නම් ඔයාගේ චිත්‍ර විතරයි තියෙන්නේ. ඒ විදිහට සම්බන්ධ කරගන්න පුළුවන් සියලුම දේවල් මේ description එක පල්ලෙහා දාලා තියෙනවා. වීඩියෝ එක අවසන් කරන්න කලින් දැන් මේ කතා කරේ මහා ලොකු චරිතයක් එක නෙමෙයි. මං හරිනේ. කියන්නේ චිත්‍ර වලින් පොරක් නෙමෙයි. තාම චිත්‍ර ගැන ඉගෙන ගන්න යන චිත්‍ර කලාව අතගාගෙන යන පුංචි චරිතයක්. වයස අවුරුදු 17යි. 17ට ඇදපු චිත්‍ර හරි බරයි. මම කියනවා මෙහෙම. වයස අවුරුදු 17ක පොඩි කොල්ලෙක් විදියට ඔයාට මොකද්ද මේ සමාජයට දෙන්න තියෙන? ඔයාත් එක්ක ඉන්න සිත්තරුන්ට මේ ලංකාවේ පුරා ඉන්න සිත්තරුන්ට සමහර මිනිස්සු ඉන්නවා චිත්‍ර අඳින්න ගොඩක් දක්ෂයි. හැබැයි අර අපි මුලින් කියපු ප්‍රශ්නත් එක්ක චිත්‍ර අඳිනක නතර කරලා තියෙනවා. ඒ වගේ දක්ෂව පොළොවට වැළලීලා යනවා. ඒ වගේ අයට දෙන්න තියෙන පණිවිඩය මොකද? ඔයත් එක්ක සමකාලීනව වෙන්න පුළුවන්. ඔයාට වඩා ජ්‍යෙෂ්ඨ වෙන්න පුළුවන්. මොනවා හරි දෙයක් කියන්න පුළුවන් නම් හරි වටිනවා මේ වෙලාවේ. චිත්‍ර කරන අය ඉන්නවා, සල්ලි බලාපොරොත්තුෙන් කරන අය ඉන්නවා, විනෝදය කරන අය ඉන්නවා. ඒ සල්ලි මැත්තේ නැන අය ඉන්නවා, හිඟා කන චිත්‍ර එහෙම ගන්න කියලා මගෙන් ගන්න කියලා එහෙම හිඟා කන අය ඉන්නවා. ඒ අඩ කියන් තියෙන්නේ ඒ දැනට චිත්‍ර කලාව ගේන්න එපා කියලා. සල්ලි මැත්තේම නැහෙන්න එපා. චිත්‍ර කලාව ආසාවට චිත්‍ර ඇඳලා තමන්ගේම නිර්මාණ ඉදිරිපත් කරන්න කියලා තමයි කියන්නේ. හරි එහෙනම් ගොඩක් ස්තුතියි මල්ලි. අද වැඩේට අපිත් එක්ක සහභාගී වුණාට වැඩේ හොඳයි කියලා හිතනවා මේ පළවෙනි එපිසෝඩ් එක. වැඩේ හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න පල්ලෙහෙන්. මේ වගේ දක්ෂයෝ ඉන්නවා නම් අපිට සම්බන්ධ කරන්න, අපිත් එක්ක කතා කරන්න. මේ වගේ විවිධ ක්ෂේත්‍රවල ඉන්න පුද්ගලයෝ, කැපිලි කෙටිලි තියෙන පුද්ගලයෝ ඉන්නවා නම් අපිට කතා කරන්න අපි සූදානම්. අපිත් එක්ක කතා බහ කරන්න කොහොමද ඉස්සරහට යන්නේ, මේ ක්ෂේත්‍රවල
මොනවද තියෙන්නේ කියලා මේ විදිහට කෙලින් කතා බහක නිරත වෙන්න මතක් කරනවා. channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස් තියෙනවා නම් ඒ සියලුම දේවල් comment කරන්න. වීඩියෝ එකට like කරන්න. ඒ වගේම මේක බලන්න පුළුවන් හැමෝටම share කරන්න. ඔයාලගේ යාළුවෝ හැමෝටම බලන්න පුළුවන් වෙන විදිහට වීඩියෝ එක share කරන්න කියලා මතක් කරනවා. අදට ගිහින් එන්නම් හැමෝටම ජය.